නමෝ බුද්ධාය. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. සදහවත් වාසනාවන්ත පින්වතුනි, අද දවසේත් අපි මේ ආරම්භ කරන්නට සූදානම් වෙන්නේ අඳුරෙන් එළියට උතුම් සදහම් පිළිසඳර අපේ ජීවිතයේ වර්ධින තැන් බොහෝමයකින් ආරක්ෂා කරගන්න ආකාරي මේ සදහම් පිළිසඳරේදී අපි කතා බහ කළා. අද දවසේ මේ උතුම් සදහම් පිළිසඳර සඳහා විකාශන දායකත්වයන් එකතු කරනවා නොම්බර 487 ගල්නෑව පහළ කලංකුට්ටියන් ලිපිනේ පදිංචි පින්වත් එච්.එම්. කරුණාවතී මහත්මිය ඇතුළු ඒ පවුලේ සියලු දෙනා, ඒ මහත්මියගේ සුජීවත්ව සිටින පින්වත් ගුණවතී මෑණියන්ට නිදුක් නිරෝග සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන අදහසිනුත් නමින් මියගිය එච්.එම්. විජේරත්න පියාණන් සහ එච්.එම්. බිසෝමනිකා නැගණියට මේ සියලු පින් අනුමෝදන්ව පරලෝ වශයෙන් සැපයට පත්වෙත්වා කියන අදහසිනුත් තමයි අද දවසේ මේ ධර්ම දානමය පින්කම සිද්ධ කරන්නේ. ඉතින් අදත් උතුම් සදහම් පිළිසඳර සිදු කිරීම සඳහා අපේ ගරුතර මහා සංඝරත්නයේ පින්වත් ස්වාමීන් වහන්සේලා වැඩම වදාලා අපි වැඩම කොට වදාළ ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේලාව ඉතාම ගෞරවයෙන් පිළිගනිමු. අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ. නමෝ බුද්ධාය. නමෝ බුද්ධාය. පළමු කොට ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අප හැම දෙනාගේ ගෞරවාදර වන්දනාව වේවා. සාදු සාදු සාදු. අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ. අද දවසේ සදහම් පිළිසඳරේදී අපි කල්පනා කරා ස්වාමීන් වහන්සේ තවත් ජීවිතේ ඇත්තටම අඳුරක් වරදින තැනක් ඊළඟට වැරද්දින් දුරදිග යන තැනක් කතා කරන්න. ඒ කාරණේ තමයි ස්වාමීන් වහන්සේ පුංචි දෙයටත් ගැටිලා යන ස්වභාවය. සාමාන්‍යයෙන් හරි ඉක්මනට මේ සමාජ ජීවත් වෙනකොට ඇත්තටම මිනිස්සෙක් සාන්නස සිහි කල්පනාවෙන් ගණන් කරොත් එහෙම අඩු ගානේ මං අද දවස් ඇතුලේ කොච්චර ගැටුණාද කියලා. මං හිතන්නේ සෑහෙන වාර ගණනක් තියෙනවා නොඑක් කරුණු කාරණා හේතු කරගෙන ගැටෙන. සමහරවිට තමන්ගේ ජීවිතේට මේ පෞද්ගලිකව තමන්ට අදාළත් නැහැ. අපි හිතමු වාහනයක යනකොට පාරේ තොටේ දකින්න දෙයක්. එහෙම නැත්නම් ওই සමාජ මාධ්‍ය පරිහරණය කරනකොට ඒ තුල මේ දකින්න දෙයක්. මේ ඕනම තැනකදී හිත හරි ඉක්මනට ගැටෙන ස්වභාවයක් තියෙනවා. ගැටෙන ස්වභාවයේ ඒ අනතුරුදායක තත්ත්වය තමයි සාන්නස ඝට්ටනයත් එක්ක ඒක බැඳ ගන්න එක. ඒක ගොඩක් දුරදිග අරගෙන යන එක. හැබැයි බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ හරි පැහැදිලිව භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා එසේ ගැටෙන හිත දුරු කර ගැනීමෙන් යහපත සැලසෙනවා. එහෙම දුරු කරගන්නේ කොහොමද කියන කාරණා. ඒ නිසා අපි කල්පනා කළා ස්වාමීන් වහන්සේ අද දවසේ මේ හිතක් ගැටෙන පිළිවෙල සහ මේ අඳුරට අපි කොහොමද වැටෙන්නේ කියන පිළිවෙල සහ ඒ ගැටෙන ස්වභාවයෙන් අපිව ආරක්ෂා කරගන්නේ කොහොමද? ඒක දුරදිග අරගෙන යන්නේ නැතුව රැකගන්නේ කොහොමද කියන කාරණේ මේ පිළිසඳරේදී කතා කරන්න. ස්වාමීන් වහන්සේ මේ කාරණා මුල් කරගෙන අද සදහම් පිළිසඳර ආරම්භ කරමු. පින ස්වාමීන් වහන්සේ ඇත්තටම බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළා තියෙන්නේ ගැටෙන හිත කියන දේ අපේ යහපත ඇති කරන දෙයක් නෙමෙයි. දැන් සාමාන්‍යයෙන් ලෝකේ මේ මිනිසෙක් ගත්තොත් ඒ මිනිසයා සාමාන්‍ය මිනිසයාගේ ස්වභාවය තමයි ප්‍රියමනාප යම් කිසි දෙයක් තියෙනවා නම් Tamanට කැමති විදිහට යම් දෙයක් වෙනවා නම් ඒ අරමුණු ඉදිරියේ ඒක හිත ඇලෙන එක. ඊළඟට Tamanට කැමති විදිහට සිද්ධ නොවන දේවල් කරේ එතකොට වෙන්නේ ගැටෙන එක. එහෙමයි. එතකොට දැන් සංසාරේ යන මිනිස්සයාට වෙලා තියෙන්නේ දැන් මේ ගැටෙන අරමුණු වෙනකොට පටිඝ නිමිත්ත. කියන්නේ Taman කැමති ආකාරයට යමක් නැතිකොට, මම දකින්න රූපේ වෙනස් වෙනකොට, ඇහෙන ශබ්දේ වෙනස් වෙනකොට, දැනෙන ගඳ සුවඳ වෙනස් වෙනකොට, ඊළඟට දැනෙන රසය වෙනස් වෙනකොට, පහස වෙනස් වෙනකොට මේ හැම දෙයකම. එහෙමයි. එතකොට ඒත් එක්ක අර හිත පුරුදු කරලා තියෙන්නේ අර ගැටෙන හිත පවත්වන්න. එතකොට මම උදාහරණයක් ගටියට ගත්තොත් අපි ඔන්න කෙනෙක් මිනිස්සෙක් අපිට බයිනවා. එතකොට අකමැති ශබ්දයක් තමයි අහන්න හම්බෙන්නේ.
මිනිස්සයා ඕක ගැන කල්පනා කරන මෙයා මට බැන්නා. මෙයා මට බැන්නා. එතකොට ඔය කල්පනාව පුරුදු කරන්න ස්වාමීන් වහන්සේ යාගේ හිතේ ඇති වෙන ගැටීම. ඉතින් සංසාරේ යන ස්වභාවයෙන් ඉන්න හැම කෙනාගේම පුරුද්ද වෙලා තියෙන්නේ අන්න ඒ විදිහේ කල්පනාව පුරුදු කරගන්න. එහෙමයි. එතකොට ඒකත් එක්ක යාට ලැබෙන දේ තමයි ගැටුණු හිත. අවසානයේ ගැට්ටනේ වෛරයක්, බද්ධ වෛරයක්, පරිගැනීමක් දක්වා එහෙමම යනවා. ඒ විදිහටම යනවා. දැන් හොඳම උදාහරණ තමයි ස්වාමීන් වහන්සේ ඔක තේරුම් ගන්න. දැන් කවුද සේරිවාන් ජාතකයේ තියෙන කතාවේ මේ සේරිවාන්ජ කියන වෙලෙන්දා මේ වංචනික විදිහට ලාභ ලබන්න උත්සාහ කරා. ඒ ගනුදෙනු කරලා, ඒ වල් විකුණලා. හැබැයි කච්චපුට කියන අපේ බෝසතාණන් වහන්සේ ධාර්මික විදිහට ඒ වෙලඳ දාම් කරලා ඒ ලාභය ලබා ගත්තා. එතකොට අර සේරිවාන්ජගේ හිතට ආවා ගැටුණ හිත, මට තිබුණ ලාභය මෙයා ගත්තා. මට පාඩුවක් කරා කියලා ඒක පැවැත්තුවේ. ඒක පවත්තල ඒක විතරයි කොයිතරම් බලවත් වුණාද කියලා කියන්නේ පරිගැනීම දක්වා, වෛර බැදගෙන පරිගැනීම දක්වා ගියා. එතකොට මේ සංසාරගත සංසාර යන මිනිසයාට ඒ මිනිසයා පුරුදු කරලා තියෙන ස්වභාවය. දැන් බුද්ධ දේශනාවේ ස්වාමීන් වහන්සේ හරි පැහැදිලිව තියෙනවා. බුද්ධ දේශනාවේ තියෙන ආගතවත්තු කියන දේශනාවේ ඒකේ තියෙන මිනිසයා ගැටෙන හිත උපද්දව ගන්න මේ විදිහට කියන. එයාගේ හිතේ ඇති වෙන්නේ. දන්නේම නැහැ. ඒ කල්පනා පුරුදු කරනවා එයාගේ හිතේ ඇති වෙනවමයි. බුදුරජාණන් දේශනා කරනවා කෙනෙක් ඉන්නවා කියනවා මෙයා මට අයහපත කළා කියලා අතීතයේ කරපු දෙයක් ගැන හිත ගැටුණු හිත පවත්නවා. ඊළඟට මේ වර්තමානයේ දකින්නේ මෙයා මට මේ දැන් අයහපතයි කරන්නේ කියලා. මෙයා මට නරකක් කරනවා. ඒක මොන විදියකින් වේවා නරකක් කරනවා කියලා ඒ කල්පනාව, ඒ මානසිකාරය තමයි පවත්වන්නේ. ඒකත් එක්ක යා ගැටුණු හිතක් හදාගන්නවා. එහෙම නැත්තම් මෙයා මේ අනාගතේ මට අයහපතක් කරાવી. මේ කට්ටිය අනාගතේ මට මෙහෙමයි කරන්න යන්නේ කියලා ගැටුණා. මේ විදිහට අතීතේ වේවා අනාගතේ වේවා වර්තමානයේ වේවා මේ විදිහට හිත ගැටෙනවා. ඊළඟට තමන්ට නෙමෙයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ එතන දේශනාවේ තියෙනවා මේ තමන්ගේ හිතවතුන්ට මෙයා අපේ ඥාතීන්ට නරකක් කළා. අතීතේ වෙච්ච දෙයක් ගැන හිතලා ගැටෙන හිත හදා ගන්නවා. ඒ පුද්ගලයා දකින්නකොට මතක් වෙනවා මෙයා මෙහෙම දෙයක් කළා අපේ අයියට, අපේ යහළුවාට. එහෙමයි සංස. ඊළඟට වර්තමානයේ සිදුවෙන දෙයක්. ඔන්න කෙනෙක් මිනිස්සෙක් බයිනවා තප හිතවත් කෙනෙකුට. අන්න හරිය බයිනවා කියලා බයින කෙනා ගැන ගැටුම් හිත දාගන්න. ඊළඟට මොන හරි අනාගතයේ දෙයක් වෙලත් නැහැ. ඒ සිදුවෙන්නේ වෙලත් නැහැ. ඒක වෙන්නත් පුළුවන් නොවෙන්නත් බෑ. හැබැයි මෙයා මේ විදිහ අයහපතක් අපිට කරાવી කියලා මෙයා මෙහෙම දෙයක් කරන්න යන්නේ. මෙයා ගහන්න යන්නේ, බයින්න යන්නේ, මොන හරි දෙයක් මට පාඩුවක් කරන්න යන්නේ කියලා තමන් ගැන වේවා යහළුවට වගේ කරන දෙයක් ගැන වේවා හිතලා අනාගත දෙයක් ගැන හිතලා ගැටුම් හිත හදනවා. ඊට වුන් ඔය විදිහට මිනිස්සයා තමන්ගේ හිතේ ගැටුම් හිත උපද්දනවා. ඒ විතරක් නෙවෙයි ස්වාමීන් වහන්සේ බලන්න තව තියෙනවා කල්පනා කරන විදිය. කියනවා මේ තමන්ට අකමැති කට්ටිය හතුරෝ ඉන්නවනේ. හතුරෙකුට උදව් කරනවා. තව කෙනෙක්. අපි යම් කිසි කෙනෙකුට ගැටලා ඉන්නවා, අමනාපයෙන් ඉන්නවා. එයාට කෙනෙක් උදව් කරනවා. අපේ අකමැති කෙනෙකුට. එතකොට අතීතයේ කරපු දෙයක් ගැන හිතලා මේ කෙනෙකුට කෙනෙක් උදව්වක් කරන්නේ. යහපතක් කරන්නේ. ඒ ගැන හිතලා බලන්න මේ අයුසුමනසිකාරයේ ස්වභාවය ඒක අනුමෝදන් වෙන්නේ නැහැ. ගැටෙනවා. ඊළඟට කෙනෙකුට උදව් කරනවා දැකලා හැබැයි උදව්ව ලබන කෙනා අපි කැමති කෙනෙක් නෙමෙයි. එතකොට එයාට අනේ මෙයාටයි මේක ලැබුණේ. ඔන්න සමාජයට රජයේ උණු උසස් වීමක් ලැබෙනවා කෙනෙකුට. Taman කැමති නැහැ එයාට. එතකොට වෛර බැඳ ගන්න උසස් වීම දෙන්න කෙනාටත්. ඇයි මෙයා මට දෙන්න තිබ්බ එක අරයට දුන්නා. අරයට යහපතක් කළා. එහෙම කියලා. ඒ වගේ තමයි අනාගතය ගැන හිතටත් ඒ විදිහට මේ කෙනා මේ අනික් කට්ටිය මං කැමති කටට උදව් කරන්නයි යන්නේ. එතකොට එහෙම හිතලා මේ ගැටුම් හිත උපද්දනවා. බාල මේ අයෝනිසෝමනසිකාරය. එතකොට මේ හැම කල්පනාවක්ම සවන්නාස අයෝනිසෝමනසිකාරයට වැටෙන්නේ කියන්නේ. ඊළඟට සමහර අවස්ථා තියෙනවා කියන ස්වාමීන් වහන්සේ මිනිස්සෙක් ඉන්නවා අස්ථානේ. ඒ කියලා කියන්නේ කිසි දෙයක් නැහැ. නිකන් අර කතාවට අපි කියන්නේ ස්වාමීන් වහන්සේ හොස්සලගේ මැස්ස යන්න බෑ කියලා. නිකන් මොනවා හරි කියන්නේ එහෙම විශේෂය කියන්නේ හේතුකුත් නැහැ. හැම වෙලාවෙම ගැටුණු හිතින්. එතකොට මේ ඒ කෙනා හැම වෙලාවෙම අර සමාජයත් එක්ක ගැටලා, තමනුත් එක්ක ගැටලා, සමහර තමන් ගැන තරහ යනවා.
පාය පැකිලා ගලක වැටුණොත් ඒකටත් එක්ක තරහා යනවා. එතකොට මේ විදිහට අර ගැටුම් හිත උපද්දනවා කියන. එතකොට මෙන්න මේ අයෝනිසෝමනසිකාරයේ මුල් කරගෙන තමයි පින්වත් ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වදාළේ කෙනෙකුගේ හිතේ ගැටුම් හිත හදන්නේ. එතකොට අපි දක්ෂ වෙන්න ඕන මේ දේවල් තේරුම් ගන්න අපේ හිතේ ওই විදිහට අයෝනිසෝමනසිකාරයෙන් වැඩ කරනවා නම් ඒකෙන් වැළකීලා වාසය කරන්න. නැත්තම් ඒ ගැටුම් හිත මුල් කරගෙන කෙනෙකුට යම් විපාකයක් ඇත් කළ දෙනවද? ඒක භුක්ති විඳින්න අපි සූදානම් වෙන්න ඕන. එහෙමයි සන් දැන් ඔය කරුණු කාරණා කියනකොට මට සිහිපත් වුණේ සංස ඔය කියපු කාරණා තුල දේවල් අපි වුණත් බොහෝ අවස්ථාවල දැකලා තියෙනවා සංස. දැන් සමහරවිට පෞල් සංස්ථාවල තියෙනවා මේ එකම පවුලේ සහෝදර සහෝදරියෝ ඔය මොනවා හරි ප්‍රශ්න වලට සන්නස තරහ වෙලා. දැන් දරුවෝ උපදිනවනේ. දරුවෝව දන්නේ නැහැ මොනවද ඇති වෙච්ච ප්‍රශ්න කියලා. හැබැයි අම්මලා තාත්තලා කියනවා මේ අහවලුන්ගේ ගෙවල් පැත්තේ එහෙම බලලා යන්නේ නැහැ කියනවා. ඒ මේ කලින් ඇතිවෙච්ච ප්‍රශ්න ඒවා තාමත් හිතේ තියාගෙන මේ දරුවන්ටත් උගන්වනවා අහවලුන්ගේ ගෙවල් පැත්තේ එහෙම ඔබ යන්නේ නැහැ කියලා. ඉතින් ඒ දරුවෝ සමහරවිට තරහ වෙලා ඉන්නවා කතා බහ කරන්නේ හේතුවක්වත් දන්නේ නැහැ. පරම්පරා ගණන් මේ ප්‍රශ්න දිගින් දිගට අරගෙන යනවා. ඒ අරගෙන යන්නේ මේ අතීතේ අපිට මෙහෙම කළා. එක්කෝ අතීතේ අපේ හිතවතාට මෙහෙම කළා කියන පසුබිම් තුල. අවසානයේ ස්වාමීන් වහන්සේ මේවා මේ පරම්පරා ගානක් කොහොම පටලැවුණාට පස්සේ අර දැන් ගොඩක් ගම්වල ඒ පරිසරවල හරියට තියෙනවනේ ස්වාමීන් වහන්සේ. කියන්නේ කවුරුත් හේතු බහුත කාරණා මොකුත් දන්නේ නැහැ. පරම්පරා 3-4ක් ගියාට පස්සේ ඒගොල්ලෝ නිකන් අර මේ ජන්මාන්තර තරහකාරයෝ වගේ ඒ ගෙවල් කොහොමත් සම්බන්ධ වෙන්නේ. ඔය වගේ ප්‍රශ්න හැදිලා. ඒකවා දැන් අපිට මේ ජීවිතේ පේන දෙන්නේ ඔය. ඒතර සංසාරේට ඒගොල්ලෝ කොහොම ප්‍රශ්න හදාගෙන ඇතිද නේද සන්නස්? ඇත්තටම ස්වාමීන් වහන්සේ මේ විදිහට ගැටීමත් එක්ක යන ජීවිතේ සංසාරේ බොහොම භයානක තැනකට යන්නේ. ඉතින් ඒක ගැන තියෙන නොදැනුවත්කම නිසාම තමයි මේ ගැටෙන සිත නැත්තම් මේ තරහ ඇති කරගෙන ඊළඟට ඒක වෛරයක් දක්වා අරගෙන ගිහිල්ලා මේ අයහපත තමන් දන්නේ නැතුව තමන්ට කරගන්නේ. ඉතින් එතකොට ස්වාමීන් වහන්සේ කලින් සිහිපත් කළා අර සමහර කෙනෙක් තමන්ගේ අහිතවත් කෙනෙකුට වෙන කෙනෙක් උදව්වත් කළොත් ඒකටත් ගැටෙනවා. දැන් ස්වාමීන් වහන්සේ අපි අහලා තියෙනවානේ මාගන්දියා ගැන. මාගන්දියා සාමාවතී බිසවත් එක්ක තරහක් ඇති කරගෙන පලිගන්න උත්සාහ කළානේ. එතකොට දැන් මාගන්දියාට සාමාවතී ගැන තරහක් ඇති කරගන්න හේතුවක් තිබුණේ නැහැ. මාගන්දියා මුලින්ම වෛරයෙන් බැඳගත්තේ බුදුරජාණන් වහන්සේ ගැන. ඉතින් පස්සේ කාලේ සාමාවතී බිසව බුදුරජාණන් වහන්සේ ගැන බොහොම පැහැදීමෙන් කටයුතු කළා. බුදුරජාණන් වහන්සේ ගැන ගුණ කිව්වා. බුදුරජාණන් වහන්සේට දන් දුන්නා. ඉතින් එතකොට මාගන්දියා සාමාවතිය ගැන තරහ ඇති කරගන්න ගැටෙන හේතුව තමයි ඒක. මම යම් කෙනෙකුට අකමැතිද? දැන් මාගන්දියා අකමැත්තෙන් හිටිය බුදුරජාණන් වහන්සේ ගැනනේ. මම යම් කෙනෙකුට අකමැතිද? ඒ කෙනා ගැන පැහැදීමෙන් ඉන්නවා මේ සාමාවතිය. එහෙම තමයි තරහ පටන් ගත්තේ. ඒක තමයි අන්තිමට අවසානයේ දක්වා අරගෙන ගියේ නොයෙක් උත්සාහයල් ගත්තා. ඉතින් ඒ උත්සාහවල් අන්තිමට අසාර්ථක වෙනකොට අන්තිමට කටයුතු කළේ කොහොමද? මේ තමගේ ඥාතීන් ලවා සාමාවතී බිසව ඇතුළු අනිත් කාන්තාවන් ඉන්න මේ මාලිගය ගිනි තිබ්බා. ඉතින් ඒ සාමාවතී ඇතුළු පිරිස ඒ අවස්ථාවේ තමයි ගින්නෙන් පිච්චිලා මරණයටපත් උනේ. ඉතින් එතකොට මේ මාගන්දියාට කාරණයක් තිබුණේ නැහැ. කාරණේ තමයි අරක. ඒ කාරණේ මුල් කරගෙන වෛර බැඳගෙන අන්තිමට ලොකු අයහපතක් තමන්ගේ ජීවිතේට කරගත්තා. ඉතින් එතකොට ස්වාමීන් වහන්සේ මේ සමහර කෙනෙක් තරහ ඇති කරගන්න විදිය ඔය. ඊට පස්සේ සමහර කෙනෙකුට කිසිම කාරණයක් නැහැ. කිසිම හේතුවක් නැහැ. සමහර විට ඔන්න දැන් තමන්ගේ වාහනේ අරගෙන පාරට යන්නේ තමන්ගේ ගමනක් යන්න. සමහර කෙනෙක් ස්වාමීන් වහන්සේ මේ ගමන ගිහිල්ලා අවසන් වෙනකාම පාරේ එක්කත් පාරේ යන මිනිස්සුන්ට බයිනවා. එහෙම නැත්නම් පාරේ අනිත් වාහන ඩ්‍රයිව් කරගෙන යන කට්ටියට දොස් කියනවා. ඉතින් එතකොට ඒ ගමන ගිහිල්ලා ඉවර වෙනකම්ම තරහෙන් තමයි යන්නේ. ගැටෙච්ච සිතින්ම තමයි යන්නේ. ඉතින් එතකොට ස්වාමීන් වහන්සේ මේ ගැටෙන බව, මේ තරහ ගන්නා බව තමන්ට මේකෙන් පාඩුවක් වෙනවා, තමන්ට අයහපතක් වෙනවා කියන කාරණේ තමයි මුලින්ම දැනගන්න ඕනේ. මුලින්ම තේරුම් ගන්න ඕනේ.
එතකොට ඒ කාරණේ තේරුම් ගත්තොත් තමයි මේ තරහව දුරු කරගන්න, මේ ගැටෙන ස්වභාවය දුරු කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. මේ ජීවිතයේදීම ස්වාමීන් වහන්සේ මේ ගැටෙන ස්වභාවයෙන් යුක්ත කෙනාට අනිත් වටේ පිටේ ඉන්න අය කැමති නැහැ. ඇසුරු කරනකොට බොහොම පරිස්සමෙන් ඇසුරු කරන්නේ. බොහොම ලස්සන උපමාවක් තියෙනවා මේ නිතරම ගැටෙන බවෙන් ඉන්න කෙනා හඳුන්වලා තින්නේ මේ සැරව පිරිච්ච තුවාලයක් වගේ කියලා. එතකොට සැරව පිරිච්ච තුවාලයක් තියෙනවා නම් අනිත් අය බොහොම පරිස්සමෙන් තමයි කටයුතු කරන්නේ. මොකද ඕනි වෙලාවක අර තුවාලේ පැහැරෙන්න පුළුවන්. එතකොට ඒ වගේ තමයි කියන ස්වාමීන් වහන්සේ මේ නිස්කාරණේ හේතුවක් නැතුව නැත්තම් මේ පුංචි හැම දෙයකටම තරහ ගන්නවා නම් ගැටෙනවා නම් රණ්ඩුවට පැටලලා යනවා නම් ඒ කෙනාව දකින්නේ අර සැරව පිළිච්ච තුවාලයක් වගේ කියනවා. මොකද ඕනි වෙලාවක එයා එල්ලෙන්න පුළුවන්. ඕනිම දෙයක. සමහර වෙලාවට මේ පාරේ යනකොට එයාගේ කකුල තමයි මුලක වදින්නේ. එතකොට එයා රණ්ඩුව පටන් ගන්නේ සමහර වෙලාවට ඒ එක්කත් පාර හදලා නැහැ කියලා. එහෙම නැත්නම් එතන ඒ ගහ අයිති මිනිස්සෙක් එක්ක. ඒ වගේ ස්වාමීන් වහන්සේ. එතකොට නැත්නම් පාරේ යනකොට දෙපැත්තේ තියෙන ගස්වල අතු වදිනවා ඇඟේ. නැත්නම් අතපය හීරෙනවා. එතකොට මෙයා තරහ පටන් ගන්නෙ මේ පාර සුද්ධ කළා නැහැ මිනිස්සු කියලා. ඒ වගේ ස්වාමීන් වහන්සේ අර කාරණයක් නැහැ. එතකොට ඒ බඳු ස්වභාවයෙන් යුක්ත නම් ඒ කෙනාගේ ජීවිතේ මේ ජීවිතේදීම අප්‍රසාදයේ උරුම කරගත්ත අනිත් අය අර ඈත් කරන ස්වභාවයට තමයිපත් වෙන්නේ ස්වාමීන් වහන්සේ. එතකොට ඒ එහෙම ජීවිතයක් නම් ඇති කරගෙන තියෙන ඒක බොහෝ අයහපත පිණිස පවතිනවා. පරලොව සැලසෙන අයහපත ඒක බොහොම භයානක එකක්. ඉතින් එතකොට මෙහෙම ස්වභාවයක් නම් තියෙන්නේ මේ ස්වභාවය දුරු කරන්න තමයි බුදුරජාණන් වහන්සේ වදාළේ මෛත්‍රී සිතම ඇති කරගන්න ඕනේ කියලා. මොකද මෛත්‍රියෙන් තොරව තරහව ප්‍රහාණය කරන්න වෙන විදිහක් නැහැ. ප්‍රධානම දේ මෙත් සිතම ඇති කරගන්න ඕනේ මෛත්‍රී සිතම. මේ සියලු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා, තරහ නැත්තෝ වෙත්වා, සුවපත් වෙත්වා ආදී වශයෙන් මේ මෛත්‍රී සිතම නම් ඇති කරගන්න ඒකම තමයි මේ ගැටෙන සිත තරහ ගන්නා බව, තරහ යන බව දුරු කරන්න තියෙන්නේ. ඉතින් එතකොට ස්වාමීන් වහන්සේ ඒකට කෙනෙක් මේ මෛත්‍රී සිත කාලයක් තිස්සේ පුරුදු කරලා තියෙනවා නම් සමහර විට කෙනෙක් හිතන්නේ මේ තරහ එනකොට එහෙනම් මේකට මොකද්ද විසඳුම කියලා හිතනවා. ඊට පස්සේ විසඳුම හොයාගෙනත් යනවා. එතකොට හැබැයි නමුත් පුරුදු කරන්නේ නැහැ. එතකොට කාලයක් තිස්සේ කෙනෙක් පුරුදු කරමින් ඉන්නවා නම් තමන්ගේ ජීවිතයේ එක අංගයක් විදිහට අත්හැර ගන්න නැති දෙයක් විදිහට මෛත්‍රිය නිරන්තරයෙන් පුරුදු කරගෙන ඉන්නවා. ඉතින් එතකොට එහෙම පුරුදු කරගෙන ඉන්නවා නම් අර තරහ යන ස්වභාවය එන්න කලින් එයා හේතුව හදලා තියෙනවා. එතකොට ඒ තරහ යන ස්වභාවය නැත්තම් ගැටෙන ස්වභාවය එයාගේ ජීවිතේට එතකොට ඇතුල් වෙන්නෙම නැහැ. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ දැන් හතුරෙකුට ඇතුල් වෙන්න කලින්ම ආරක්ෂාව සංවිධානය කරලා තියෙනවා නම් ඒ හතුරාට ඇතුළට එන්න විදිහක් නැහැ නේ. දැන් හතුර ඇතුළට ආවට පස්සේ එහෙට මෙහෙට දුවනවා තමයි. නමුත් ඒ හතුර එලවන්න උත්සාහයක් ගන්න නැත්නම් ඒක වෙන්නේ නැහැ නේ. එතකොට ස්වාමීන් වහන්සේ මේ කලින් ඉඳන්ම මෛත්‍රී පුරුදු කරලා තියෙනවා නම් අර කලින් ආරක්ෂාව සංවිධානය කරගත්තා වගේ. ඒ කෙනාගේ ජීවිතේට මේ තරහ ගැටීම කියන හතුර ඇතුල් වෙන්නේ නැහැ එතකොට. එතකොට ස්වාමීන් වහන්සේ ඒ නිසා මේ මෛත්‍රී සිත මෙත් සිත පුරුදු කරගෙන තියෙනවා නම් ඒක තමයි මේ ගැටීම දුරු කරන්න, තරහව දුරු කරන්න තියෙන එක විදිහක්. එහෙමයි සනස්තෙන් මට මතකයි රහතන් වහන්සේලා තේරගතාවලදී වදාරනවා සංස අක්කෝ දස්ස කුතෝ කෝදෝ. ඇතැන් වෙලාවට ওই බමුණු අවස්ථා ගණනාවම තියෙනවා සන්නස බමුණන්ට හිතාගන්න බෑ රහතන් වහන්සේලාගේ ජීවිතේ. ඒ රහතන් වහන්සේලා ගැන ගුණ කියන අය කියනවානේ මේ රහතුන් ගැටෙන්නේ රහතුන් කේන්ති ගන්නෑ පුදුම ඉවසීමක් කියලා කියනවා. කියද්දී බමුණෝ ඌ අහගෙන ඉඳලා බමුණෝ කල්පනා කරනවා එහෙම ඉන්න පුළුවන්ද මිනිස්සෙකුට? මම ඕක චෙක් කරලා බලන්නම්කෝ කියලා මේ බමුණු හරියට තියෙනවා රහතන් වහන්සේලාට මේ හිරිහැර කරන්න, වෙහෙසටපත් කරන්න. දැන් ඇතැන් ඒක අවස්ථාවක සාරිපුත්ත මහ රහතන් වහන්සේටම මේ අත උස්සලා පහරකුත් ගෙහුවනේ. ඒ වගේ අවස්ථා තියෙනවා. ඒ අවස්ථාවල රහතන් වහන්සේලා වදාරනවා හරි ලස්සන වචනයක්. අක්කෝදස්ස කුතෝ කෝදෝ. ක්‍රෝධය කියන එක නැති කෙනාට, ක්‍රෝධය නැසූ කෙනාට කොයින්ද ක්‍රෝධයක්? හරියට මේ ක්‍රෝධය හටගන්නේ නැති ස්වභාවයට උන්වහන්සේලා සීල සමාධි ප්‍රඥා වලින් මේ තමන්ගේ ජීවිතේ පත් කරගෙන දැන් අඩු ගානේ අපිට භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු
මේ ධර්මයේ තුල යෝනිසෝ මනසිකාර කරලා මෛත්‍රිය කියන ආරක්ෂාව යොදාගෙන හිටියොත් අපිට අර ද්වේෂය කියන එහෙම නැත්නම් පටිඝය කියන එහෙම නැත්නම් මේ හරි ඉක්මනට ගැටෙනවා කියන මේ සතර අපේ ජීවිතේ කරා සමීප වෙන එක වළක්ව ගන්න පුළුවන් කියන කාරණේ ස්වාමීන් වහන්සේ සිහිපත් කළේ. ස්වාමීන් වහන්සේ ඇත්තටම භාග්‍යවතුන් වහන්සේ මේ ධර්මයේ තුල දැන් අපි ත්‍රිපිටක පොත් වහන්සේලා කියවනකොට අපිට තේරෙන දෙයක් ගොඩාක් මේ ද්වේෂය දුරු කර ගැනීම ගැන ඊළඟට ගැටෙන හිත දුරු කර ගැනීම වෛරය දුරු කර ගැනීම ගැන භාග්‍යවතුන් වහන්සේ බොහෝ දේශනා කරලා තිනවා. ඒ දේශනා කරපු කාරණාවල නොඑක් උපක්‍රමත් වදාරලා තිනවා. ඒ කියන්නේ බොහෝ දෙනෙක්ගේ හිත ගැටෙන ස්වභාවය ගැන ශාස්ත්‍රඥ වහන්සේ දැනගෙන සිටි නිසා වෙන්නේ නැති මේකට බොහෝ ආකාර දේශනා කරලා තියෙන්නේ. ස්වාමීන් වහන්සේ අපි මේ ඒ සියලු ආකාර ගැන අපිට කාල වේලාව තියෙන විදිහට කතා බහ කරමු. එහෙමයි. පින්වත් ස්වාමීන් වහන්සේ දැන් අර පින්වත් ස්වාමීන් වහන්සේ කලින් මතක් කරා වගේ අපේ මේ හරි ලස්සන කාරණයක් එක අර පුරුදු කරලා තියෙන එක. එහෙමයි. ඒක හොඳට පුරුදු කරගත යුතු එකක්. දැන් සාමාන්‍යයෙන් ධර්මයේ පුරුදු කරගන්නවා කියන තැන කියනකොට බුදුරජාණන් බොහෝ අවස්ථාවල වචන කීපයක් පාවිච්චි කරනවා. ආසේවිතබ්බා භාවේතබ්බා බහුලීකාතබ්බා. හරි ලස්සන. ඒ කියන්නේ මේ ඒක සේවනය කරන්න කියනවා. ඒ කුසලයක් යම් කිසි පුරුදු කරනවා ඒක පුරුදු කරන්න ඒක ඇසුරේ ඉන්න කියනවා. එහෙමයි. ඒක ප්‍රගුණ කරන්න කියනවා. ඒ විතරනේ බහුල වශයෙන් කරන්න කියනවා. ඒ කියන්නේ එහෙම කළොත් තමයි ඒකේ සාර්ථක ප්‍රතිඵලයක් කළා යන්නේ. දැන් ස්වාමීන් වහන්සේ මතක් කරා වගේ මෙස්සිත හොඳට වඩනවා නම් ඒ මෙස්සිත වඩන කෙනා ඒක හොඳට පුරුදු කරගන්න ඕන. භාවයේ තබ්බා බහුලීකාතබ්බා. හොඳට මේ ඒක ප්‍රගුණ කරොත් බහුල වශයෙන් පුරුදු කරොත් තමයි මේ ප්‍රබල වූ මෙස්සිතින් අර ගැටෙන අරමුණු පරාජය කරලා එයාට හිත රැගෙන ඉන්න පුළුවන් කරලා. ඒ බුදුරජාණන් දේශනාවල වදාළ ස්වාමීන් ඒ විතරක් නෙමෙයි කරුණාව කියන එක හොඳට වැඩුවොත්. මෙසිත වගේම කරුණාව කියන එක වැඩිම තුලනොත් ඒ කියන්නේ කෙනෙකුගේ දුක අකමැති බව. එයා කෙනෙක් දුකසේ ඉන්නව දකින්න කැමති නැහැ. ඒ කරුණාසිත උතර වඩනවා නම් එයාගේ හිතේ තරහ කියන එක හටගන්නේ නැහැ. තරහ දුරු කරගන්න කෙනෙකුගේ තියෙන ගැටුම් හිත දුරු කරගන්න උපකාර. අනේ මේ මිනිස්සයා මේ ද්වේෂයේ හිත අරගෙන මෙයා මේ කර්ම රැස් පවුනේ. දුකටපත් වෙන ස්වභාවය. කියන්නේ එතකොට මේ අපි කෙනෙක් මං හිතමු නරක දෙයක් කරනවා. අපි කැමති දෙයක් නැති දෙයක් කරනවා. මෙයා දුකටපත් වෙනවා. මෙයා කල්පනා කරනවා අනේ මේ කෙනා මේ විදිහේ අකුසලයේ කරලා දුක කරාන යන්නේ. අනේ එසේ නොවේවා. ඒ විදිහට කරුණාසිත පුරුදු කරගන්න මහන්සි ගන්න. ඒ කරුණාසිත ප්‍රබල වශයෙන් දියුණු කරගත්තොත් ඒ කෙනාගේ හිත මේ ගැටෙන හිත කරා යන්නේ නැහැ. ඊළඟට බුදුරජාණන් දේශනා කරන සවනස උපේක්ෂාව. උපේක්ෂාව වඩන්න කියනවා. මදහත් සිත. දැන් සාමාන්‍යයෙන් ගත්තොත් ඔය මදහත් සිත ගැන කියනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන සමහර බොරු තැන්වල මේ අනිත්‍ය ගැන විස්තර කරලා මේ දේවල් අනිත්‍ය ධර්මයට අයිතිනේ. දැන් එකතැනක ඉන්ද්‍රිය භාවනා සූත්‍රය මට මතක. එකතැනක විස්තරයක් තියෙනවා යම් කිසි ඇහෙන් රූපයක් දැකලා ඒක ගැටෙන එකක් නම් අමනාප දෙයක් නම් එයා කල්පනා කරන්න කියනවා එයාට අයියෝ මගේ හිතේ මේ අමනාපයක් ඇති වුණානේ. ගැටුණු හිතක් ඇති වුණානේ. හැබැයි මේක මේ අනිත්‍ය දෙයක්, ඕලාරික දෙයක්, සංකත දෙයක්, හේතුඵල ධර්මයට අයිති දෙයක් කියලා කල්පනා. එතකොට එයාගේ හිත උපේක්ෂාවේ පිහිටනවා කියනවා. ඔන්න ওই විදිහට ඒකේන උපේක්ෂාව හොඳට පුරුදු කරගන්න කෙනෙක් බවට පත් වෙනවා. ඒ උපේක්ෂාව හොඳට පුරුදු කරගත්තොත් ආන් ඒ කෙනාගේ හිතේ අර තරහව කියන එක ගැටෙන හිත ඇති වෙන්නේ නැහැ කියනවා. ඊළඟට ස්වාමීන් වහන්සේ බුදුරජාණන් දේශනා කරන හරි විශේෂ කාරණයක් යම් කිසි අරමුණක් මුල් කරගෙන ගැටෙනවා නම් හිතේ ඒක සිහි නොකර ඉන්න මහන්සි ගන්න. ඒ සිහි නොකරන්න. අපි තුමු කෙනෙක් ගැහුවා ඒ ගහන එක මුල් කරගෙන යා එක නම් හිත හිතා ඉන්නේ. ඒ අරමුණ හිත හිතා ඉන්නේ යාගේ හිතේ එක වැටෙනවා. බුදුරජාණන් දේශනා කරන ඒක සිහි කරන්නේ නැතුව ඉන්න පුරුදු වෙන්න. ඒතර මේ හැම තැනකම තියෙන ස්වාද පුරුදු කිරීම. එතකොට ඒ හොඳට අපේ හිතට ඒක පුරුදු කරලා තිබුණොත් ඒ අරමුණු ඉදිරියේ ගැටෙන්නේ නැතුව ඉන්න අවස්ථාව හදා ගන්න පුළුවන්. ඊතරක් නේ බුදුරජාණන් දේශනා කරන ස්වාමීන් වහන්සේ මේ කර්මය ගැන සිහි කරන්න කියනවා. මේ ලෝක සත්‍යෝ කර්මයේ දායද කරගෙන ඉන්නේ. යම් කිසි විදියකට යම් හොදක් කෙනෙක් කරොත් යහපත් දේ සිතින් කයෙන් වචනෙන් යම් යහපතක් කරොත් එයාට යහපත් විපාක ලැබෙනවා. අයහපතක් කරොත් අයහපත් විපාක කෙනාට ලැබෙනවා. මේක තමයි මේ ලෝකේ ධර්මතාවය. කර්මයේ දායද කරගෙන මේ ලෝකේ විශ්වාස මේ සත්‍යෝ ඉන්නේ කර්මයේ පිළිසරණ කරගෙන ඉන්නේ. කර්මයේ නිසා තමයි මේ ලෝක උස්පාද ભેදේ හටගන්නේ. එතකොට මේ කර්මයේ ඒ විදිහට මේ
ඒ කර්ම ස්වභාවය ගැන සිහි කරනවා නම් හොඳට ඒක හිතේ වැඩ කරනවා නම් අර ගැටුණු හිතෙන් මිදිලා ඉන්න පුළුවන් කියලා බුදුරජාණන් දේශනා කරා. ඉතින් අපිට තියෙන්නේ ස්වාමීන් වහන්සේ මේ බුදුරජාණන් වහන්සේ අවබෝධයෙන් දේශනා කරපු මේ ධර්මයන් ගැන හිත පහදවගෙන අපේ ජීවිතේ පුරුදු පුහුණු කරගන්න. ඇසීම් මාත්‍රයකින් ඒකේ ප්‍රතිඵල ලැබෙනවා කියලා දෙයක් නැහැ. අපේ ජීවිතේ බද්ධ වෙච්ච දෙයක් බවට පත් කරගන්න. එතකොට මේ ධර්මයන් අපේ ජීවිතේ අපි මේ මානසිකාර කරන විදිය අපේ ජීවිතයට බද්ධ වෙච්ච දෙයක් බවට පත් කරගත්තොත් ඒ ගැටුණු හිත පරාජය කරනවා කියන එක දුෂ්කර දෙයක් වෙන්නේ නෑ. ඒක දුෂ්කර වෙලා තියෙන්නේ මොකද ස්වාමීන් වහන්සේ අපි ඒක පුරුදු කරලා නැති එකයි. දැන් එක තැනක බුදුරජාණන් දේශනා කරනවා කෙනෙක් කියනවා මම මෙසිත හොඳට වඩනවා. හැබැයි මගේ හිතේ තරහ දුරු වෙන්නේ නැහැ නේ කියන. බුදුරජාණන් දේශනා කරනවා යාට එහෙම කියන්න එපා කියලා කියනවා. ඔය බුදුරජාණන්සට අභූතෙන් චෝදනා කිරීමක් කරන්න කියනවා. මොකද එයා ඒ කියන දේ අර්ථය තමයි තමන් කරන දේ හරි පුරුදු කරන ධර්මයයි වැරදි කියන්නේ. ඒ මෙසිත වඩනවා ඒ මෙසිත මුල් කරගෙන තරහ දුරු වෙන්නේ නැහැ කියන. දැන් බුදුරජාණන්සේ විශාරද ඥානවල එකක් තියෙනවා කෙනෙකුට හේතු සහිතව කරුණු සහිතව බුදුරජාණන් වහන්සේ අභියෝග කරන්න බෑ කියන ප්‍රතික්ෂේප කරන්න බෑ කියන බුදුරජාණන් කියපු දේ මොකද්ද? යම් ධර්මයක් බුදුරජාණන් වහන්සේ යම් අර්ථයක් වෙන දේශනා කරාද ඒ අර්ථය ඒ ධර්මයේ පුරුදු කිරීමෙන් සලසා ගන්න බෑ කියලා හේතු සහිත චෝදනා කරන්න එපා බෑ කියන. මේ ලෝක කිසි කෙනෙකුට දැන් කෙනෙක් කියනවා මෙසිත පුරුදු කරනවා මම ඒ මෙසිත පුරුදු කළා ඒකට මගේ හිතේ තරහ දුරු වෙලා යන්නේ නෑනේ කියලා කියනවා. එයා කියන අදහස් තමයි මෙසිත වැඩිමින් තරහ දුරු වෙන්නේ නැහැ කියන්නේ. එතකොට බුදුරජාණන් දේශනා කරනවා මේ මනාකොට හේතු සහිතව මෙසිත හොඳට වඩනවා තරහ දුරු වෙනවා කියලා. අපිට තියෙන්නේ ස්වාමීන් වහන්සේ ඒවා හොඳට ඒ ශ්‍රද්ධාවෙන් පිළි අරගෙන මේ අපේ ජීවිතේ බද්ධ වෙච්ච දෙයක් බව හොඳට පුරුදු කරගන්න. එතකොට මේ ගැටුණු හිත තුරු කරලා දාන එක ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නෑ. අන්න ඒක නා මේ ලෝකේ සුවසේ වාසය කරන කෙනෙක් වෙනවා. ඒ විතරක් නෙවෙයි නිවන කරා යන කෙනෙක් බවට පත් වෙනවා. ස්වාමීන් වහන්සේ දැන් අර ස්වාමීන් වහන්සේ සිහිපත් කරපු කාරණේ මේ සිහි නොකිරීමෙන් කොහොමද මේ තරහව දුරු කරගන්නේ කියන එක ගැන බුදුරජාණන් වහන්සේ බොහොම ලස්සන විග්‍රහයක් කරලා තිනවා. ස්වාමීන් වහන්සේ දැන් යම් පුද්ගලයෙක් මුල් කරගෙන තරහ හට ගන්නවා. දැන් මේ පුද්ගලයාගේ කායික ක්‍රියාවක් මුල් කරගෙන තමයි තරහව හටගන්නේ. මේ පුද්ගලයා එක්ක දඩේමේ යන සත්තු මරන මිනිසෙක්. නැත්තම් අනුන්ගේ දේවල් හොරකම් කරන කෙනෙක්. දැන් ඒක මුල් කරගෙන තමයි තරහ හටගන්නේ. හැබැයි ඒ පුද්ගලයාගේ තියෙනවා යම් දෙයක් බොරු කියන්නේ නැහැ. එහෙම නැත්නම් කේලම් කියලා බිඳවන්න හදන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා අර ඒ පුද්ගලයාගේ යම් හොදක් තියෙනවා. ඒ කියන්නේ බොරු කීමක්, බොරු නොකීමක්, ඊළඟට කේලම් නොකීඳීමක්. ආන් ඒක ගැන සිහි කරලා ඒ තරහව දුරු කරගන්න කියනවා. ඒක බුදුරජාණන් වහන්සේ වදාළේ මේ පාංශකූල සිවුරු පොරවන භික්ෂුවක් මේ රෙදි කෑල්ලක් හොයාගෙන පාරේ යනවා. එතකොට මේ දිරලා ගියපු වේයෝකාපු රෙදි කෑල්ලක් තියෙනවා පාරේ වැටිලා. එතකොට මේ භික්ෂුව මොකද කරන්නේ? පයේ මහපටැංගිල්ලෙන්ම මේ රෙදි කෑල්ල දිගෑරලා හොඳ කෑල්ල විතරක් ඉරලා ගන්නවා කියනවා. නරක ටික පැත්තකට දාලා. ආන් ඒ වගේ අර පුද්ගලයාගේ හොඳ කොටස තියෙනවනේ. වචනෙන් යහපත් දේ කරනවා. ඒ කියන්නේ බොරු කියන්නේ කේලම් කියන්නේ. ආන් ඒ කොටස විතරක් ගන්නවා. ඊට පස්සේ අර නරක ටික පැත්තකට දැම්මා වගේ අර සත්තු මරණ එක හොරකම් කරන එක ගැන නොහිතා ඉන්නවා. එතකොට අර නොහිතා ඉඳීමෙන් සිහි නොකර ඉඳීමෙන් බුදුරජාණන් වහන්සේ වදාලා ওই විදිහට තරහව ප්‍රහාණය කරන්න කියලා. ඊළඟට ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ වදාලා තව කෙනෙක් ඉන්නවා. තව කෙනෙක් ගැන තරහ හට ගන්නවා ඕන්න. ඒ තරහ හට ගන්න කෙනා බොරු කියනවා. මේ අතේ පැලෙන බොරු කියන්නේ. ඊළඟට කේලම් කියලා මේ හොඳට ඉන්න මිනිස්සු බිඳවලා දානවා. හැබැයි මේ මිනිසයා ඒ පුද්ගලයා මේ වැරදි කාම සේවනය කරන්නේ නැහැ. ස්වාමියා ඉක්මවා නැත්තම් බිරිඳ ඉක්මවා යන්නේ නැහැ. පරපුරුෂ සේවනයේ පර ස්ත්‍රී සේවනය කරන්නේ නැහැ. නැත්තම් කයින් වැරදි කරන්නේ නැහැ. එතකොට ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ වදාලා දැන් ඒක නා කරන්නේ බොරු කියන එකනේ. කේලම් කියන එකනේ. ඒක ගැන සිහි නොකර ඉන්නවා. ඒක ගැන සිහි නොකර ඉන්න කියනවා. එතකොට ඒ ගැන සිහි නොකර ඉන්නවා. හැබැයි යමක් එයා සංවර වෙලා ඉන්නවද? ආන් ඒ ගැන සිහි කරනවා. එතකොට ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ වදාළේ ඒක හරියට වතුර තිබහෙන් ඉන්න මිනිස්සෙක් ඉන්නවා. මේ වතුර තිබහෙන් ඉන්න මිනිස්සයාට හම්බෙනවා වතුර භාජනයක්. හැබැයි ඒකේ දියසෙවල් පිරීලා. එතකොට දැන් වතුර තිබහා නිසා වතුර බොන්නත් ඕනේ දියසෙවල්. එතකොට මොකද කරන්නේ? අතින් අර දියසෙවල් ටික පැත්තකට දානවා. ඊට ළඟට අර වතුර ටික බොනවා තිබහා නිසා.
එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා දියසෙවිල් ටික අතින් පැත්තකට දැම්මා වගේ අර පුද්ගලයාගේ වචනේ හොඳ නැහැ නරකයි. ඒ ටික පැත්තකට දාන්න කියනවා. දැන් වතුර නියෝනි බොන්න. එතකොට දැන් අර පුද්ගලයාගේ තියෙනවා යම් හොඳක්. කයින් වැරදි කරන්නේ නැහැ. ආන් ඒ කයින් වැරදි කරන්නේ නැති එක ගැන සිහි කරලා අර තරහව දුරු කරගන්න කියනවා. ඊළඟට ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ තවත් ලස්සන ක්‍රමයක් වදාලා තව පුද්ගලයෙක් ඉන්නවා මේ කෙනා කයුනුත් වැරදි කරනවා. ඒ කියන්නේ හොරකම් කරන්න වෙනකොට හොරකනුත් කරනවා. පරපුරුෂ සේවනයේ පර ස්ත්‍රී සේවනයත් කරනවා. බොරු කියන එක කේලම් කියන එක මේම හැම එකම කරනවා. වැලකිලා නැහැ. මෙහෙම කෙනෙක් ගැන තරහ යනවා. හැබැයි මේ කෙනාගේ තියෙනවයි කියනවා ස්වාමීන් වහන්සේ මේ කාලයකට වතාවක් ඒ දන්සලක් දෙනවා. කාලයකට වතාවක් මේ පොය දවසක් ගිහිල්ලා සිල් ගන්නවා. කාලයකට වතාවක් මේ ඔය හිඟන්නෙක් දැකපුවාම අතේ තියෙනවනම් සල්ලි කීයක් හරි දෙනවා. ඒ වගේ නිකන් ඉඳලා හිටලා මොකක් හරි හොඳ දෙයක් කරනවා. නමුත් පොදුවේ ගත්තොත් මේ කෙනාගේ කායික ක්‍රියාත් නරකයි වාචික ක්‍රියාත් නරකයි. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා අර සාමාන්‍යයෙන් ගත්තම එයාගේ හොඳක් කියලා කියන දෙයක් නෑ තමයි. හැබැයි අර ඉඳලා හිටලා ඔය දානි ටිකක් දෙනවනේ. ඉඳලා හිටලා කලාතුරකින් හරි පොයකට සිල් ගන්නවනේ. ආන් ඒක ගැන සිහි කරන්න කියනවා. බුදුරජාණන් වහන්සේ ඒක වදාලේ මේ මඩ වෙලා තියෙන පොළොවේ හරක් ඇවිදගෙන ගියාට පස්සේ කුර සටහන හිටිනවා. ඉතින් මේ මඩ පොළොව වේලිලා ගියාට පස්සේ අන්තිමට මේ මඩ ඒ කුහරේ විතරක් ගව කුරේ විතරක් වතුර ඉතුරු වෙලා තියෙනවා. ඉතින් මේ වගේ වෙලාවක පිපාසයට පත්වෙච්ච තිබහෙන් ඉන්න මිනිස්සෙක් එනවා. මේ මිනිස්සයාට දැන් වතුර තියෙන එකම තැන තමයි අර ගව කුරේ ඉතුරුලා තියෙන වතුර ටික. එතකොට මේ මිනිස්සයා වාජනයක් අරගෙන එකකින් වතුර ගන්න බෑනේ ගව කුරේනේ. එතකොට මේ මිනිස්සයා මොකද කරන්නේ? බිම දන ගහගෙන වැලමිටි දෙකක් බිම තියාගෙන දිවෙන්න තමයි කියන වතුර පොඩ පොඩ අරගෙන බීලා තිබහ නිවා ගන්න. ආන් ඒ වගේ දැන් අර තරහ යන පුද්ගලයාගේ සිහි කරන්න තරම් කායික ක්‍රියාවක් වාචික ක්‍රියාවක් නැහැ. හැබැයි අර ඉඳලා හිටලා කරන යමක් හොඳ දෙයක් තියෙනවා. ආන් ඒක ගැන සිහි කරන්න කියනවා. ස්වාමීන් වහන්සේ බලන්න දැන් බුදුරජාණන් වහන්සේ වදාළනේ සිහි නොකර අත්හැරලා දාන්න කියලා. එහෙම කරොත් මේ තරහ දුරු කරගන්න පුළුවන් කියලා. එතකොට මේ විදිහට කෙනෙක් කරනවා නම් ඒ කෙනාට පුළුවන්කම තියෙනවා තරහ දුරු කරලා දාන්න. ඊළඟට බුදුරජාණන් වහන්සේ තවත් විදිහක් වදාළ ස්වාමීන් වහන්සේ දැන් තව සමහර කෙනෙක් ඉන්නවා ඒ කෙනාගේ කායික ක්‍රියාත් අපරිසුදුයි වාචික ක්‍රියාත් අපරිසුදුයි. ඒ වගේම ඉඳලා හිටලාවත් හොඳයි කියලා දෙයක් නම් කරන්නේම නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා ඒ කෙනා ගැන වුණත් මේ සිහි නොකිරීමෙන් මේ තරහව දුරු කරගන්න පුළුවන්. ගැටිච්ච හිත දුරු කරගන්න පුළුවන් කොහොමද? හිතන්නේ කිව්ව මෙහෙම. ඔන්න මිනිස්සෙක් ඉන්නවා මේ දීර්ඝ කාන්තාර ගමනකට පිටත් වෙලා. මේ මිනිස්සයා ලෙඩ රෝග වලින් බොහොම පීඩාවටපත් වෙලා ඉන්නේ. කෑමත් නැහැ වතුරත් නැහැ. ඉතින් එතකොට මිනිස්සෙක් දකිනවා මේ කෙනාට මේ කාන්තාරෙන් ඈතර වෙලා ආවොයි ජනාවාසයකට ගිහිල්ලා සැපයක් හම්බෙන්නේ නැහැ. මේ කාන්තාරෙම තමයි මැරිලා යන්නේ. ආන් එහෙම කෙනා දිහා කොහොමද දකින්නේ? අනුකම්පාවෙන්. ආන් ඒ විදිහට දකින්න කිව්වා මේ පුද්ගලයා කයින් හොදක් කරන්නෙත් නැහැ, වචනෙන් හොදක් කරන්නෙත් නැහැ, කලාතුරකින්වත් හොදක් කියලා දෙයක් කරන්නේ නැහැ. මේ මිනිස්සයා මේ සසරේම අපහු ගිලිලා යනවනේ. සසරේ පිහිටක් නැති කෙනෙක් නේ කියලා හිතලා ඒ තරහව දුරු කරන්න කිව්වා. එතකොට මේ සිහි නොකිරීමෙන් මේ තරහව දුරු කරන විදිහ ඊළඟට ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ වදාලා තව කෙනෙක් ඉන්නවා කායික ක්‍රියාත් හොඳයි වාචික ක්‍රියාත් යහපත් ඒ වගේම කලින් කල්ලට විශේෂ පින්කම් කරනවා. එතකොට ස්වාමීන් වහන්සේ ඒ බඳු පුද්ගලයෙක් ගැන සමහර වෙලාවට තරහ යන්න පුළුවන්. එහෙම තරහ ගියොත් එහෙම යම් විදිහකින් ඒ තරහව දුරු කරගන්න කිව්වා. හිතන්න කිව්වා මෙහෙම. වොන්න පිපාසයෙන් පීඩාවටපත් වෙලා පෑවිල්ලටපත් වෙලා දුකටපත් වෙච්ච මිනිස්සෙක් ඉන්නවා. එහෙම මිනිස්සෙකුට බොහෝම පැහැදිලි වතුර තියෙන සිසිල් පැන් තියෙන පොකුණක් හම්බෙනවා. එතකොට ඒ මිනිස්සයා අර පොකුණට බැහැලා සිසිල් පැන් බීලා සැනසෙන්නේ යම්සේද ආන් ඒ වගේ අර කිසිම දෝෂයක් නැති පුද්ගලයා ගැන තරහක් නම් ඇති උනේ. ඒක ඉක්මනින් දුරු කළා දාන්න කියනවා. මේ මහා උත්තමයන් වහන්සේ නමක්. මේ මහා උත්තමී කිසි දෝෂයක් නැහැ මේ පුද්ගලයාගේ කියලා හිතලා. සමහර විට ස්වාමීන් වහන්සේ එහෙම කිසිම දෝෂයක් නැති පුද්ගලයන් ගැනත් මේ ලෝකේ කිපෙන මිනිස්සු ඉන්නවා. දැන් අර සාරිපුත්යන් වහන්සේ ගැන අර එක භික්ෂුවක් ගැටුණානේ. සාරිපුත්යන් වහන්සේ පිටත් වෙලා යනකොට මේ භික්ෂුවට කිසිම කාරණයක් තිබුණේ නැහැ. යන්තම් අර යනකොට සිවුරේ කොනක් තමයි ගෑවිලා තියෙන්නේ. එතකොට අර භික්ෂුව ගත්තේ කොහොමද ඒක? මෙන්න මේ සාරිපුත්තු භික්ෂුව මගේ ඇඟේ හැප්පිලා සමාව නොගෙන පිටත් වෙලා ගියා කියලානේ.
ඉතින් බුදුරජාණන් වහන්සේ ළඟට මේ චෝදනාව අරන් ගියා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ ආපහු සාරිපුත්තයන් වහන්සේට කතා කළා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාලා සාරිපුත්ත ඔබට චෝදනාවක් තියෙනවා මේ ගැන. ඔබ ඇඟේ හැපිලා පිටත් වෙලා ගියා කියලා සමාව ගන්නේ නැතුව. ඉතින් ඒ වෙලාවේ සාරිපුත්තයන් වහන්සේ සිංහනාදයක් කරනවා. කායානුපස්සනාව වඩපු නැති කෙනෙක් නම් මේ විදිහට මේ සමාව නොගෙන ඇඟේ හැපිලා පිටත් වෙලා යාවි. නමුත් මේ කායානුපස්සනාව මනාකොට වඩලා කායානුපස්සනාව පරිපූර්ණ කරපු කායානුපස්සනාව පරිපූර්ණ කරලායි තියෙන්නේ. ඉතින් එහෙම තියෙනකොට එහෙම සමාව නොගෙන පිටත් වෙලා යෑම කොහොමනම් සිද්ධ වෙන්නද? උන්වහන්සේ වෙලේ සිංහනාදයක් කරනවා මේ කය ගැන මම දකින්නේ කෙසේද කියලා. සාරිපුත්තයන් වහන්සේ ප්‍රකාශ කළේ මේ නව දොරින් අසූචි වැగిරෙන මේ ශරීරය හරියට මේ අසූචි පුරවපු භාජනයක් හිසේ තියාගෙන ඉන්නේ යම්සේද ආන් ඒ වගේ මම මේ ශරීරය දිහා දකින්න කියලා ස්වාමීන් වහන්සේ. එතකොට සාරිපුත්තයන් වහන්සේ ඒ වෙලාවේ ඒ සිංහනාදේ කළා. ඉතින් එතකොට අර භික්ෂුව ඒ වෙලාවේ පෙරලා සමාව ගත්තා. එතකොට සමහර කෙනෙක් මෙබඳු කිසිම අගුණයක් නැති ගුණවන්ත උතුමන් ගැන තරහ අරගෙන තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළේ එහෙම අවස්ථාවක නම් හිතන්න කිව්වා මේ කිසිම දෝෂයක් නැති උතුමන් වහන්සේ කෙනෙක්. අහවල් එක්කට මං තරහ ගන්නවද? එතකොට අර හිතන්න කිව්වේ මේ තිබහයින් ඉන්න කෙනාට සිසිල් පැන් විලක් හම්බුණා වගේ. එහෙම හිතලා මේ දුරු කරගන්න කියනවා මේ තරහව. එහෙමයි සංසැත්තෙම ඒ ස්වාමීන් වහන්සේ කියපු කාරණා ටික හොඳට නුවණින් කල්පනා කරනවා නම් ඒකේ හරි පැහැදිලි ස්වාමීන් වහන්සේ මේ බුදුරජාණන් වහන්සේ ඒ දේශනාව තුළ ਸਰව සම්පූර්ණයෙන්ම කියලා දීලා තියෙනවා. ඒ කියන්නේ අපිට ගැටෙන්න කෙනෙක් ඇත්තේම නෑ සන්න. ඒ කියන්නේ මේ යහපත් වූ කෙනා ගැනත් කොයි විදිහටද කල්පනා කළ යුත්තේ. ඊළඟට අයහපත්ම වූ කෙනා ගැනත් කොයි විදිහටද කල්පනා කළ යුත්තේ. ඊළඟට යම් යම් දෝෂ තියෙනවා නම් ඒ අය සම්බන්ධයෙන් පෙරලා බලලා කොහොමද කල්පනා කළ යුත්තේ කියලා. එතකොට මේ කොච්චර මේ සුන්දරයිද මේ ස්වාක්ඛාත ධර්මයේ තුල අපිට මේ පහදලා දීලා තියෙන කාරණා පින්වත් ස්වාමීන් වහන්සේ කියන්නේ ආකාර කීයක්දනේ? ඇත්තෙන්ම ආකාර කීයක් ශාස්ත්‍රුන් වහන්සේ හරියට මේ ලෙඩ රෝගයක් සුව කර ගැනීම පිණිස නොඑක් බෙහෙත් ಜಾති හැමෝම එකම ಜಾතිය බෙහෙත් වලට කැමති නැතිකොට නොඑක් බෙහෙත් ಜಾති පනවනවා වගේ මෛත්‍රියෙන් මේක දුරු කරන්න කියනවා. කරුණාවෙන් දුරු කරන්න කියනවා. උපේක්ෂාව වඩලා දුරු කරන්න කියනවා. එහෙම නැත්නම් අසත්‍ය යමනසිකාරය මෙනෙහි නොකර ඉඳීමෙන් කල්පනා නොකර ඉඳීමෙන් ඒ මෙනෙහි නොකරනවා කල්පනා නොකරනවා කියන එක හරීම සුන්දරයි ස්වාමීන් වහන්සේ. එයාගේ දොස් සහිත තැන තමයි මෙනෙහි නොකර ඉන්න කියන්නේ. කල්පනා නොකර ඉන්න කියන්නේ එයාගේ තියෙන හොඳ යහපත හිතට සතුට ඇති කරගන්න පුළුවන් තැන සිහි කරන්න කියනවා. දැන් ඒක ගත්තාම ස්වාමීන් වහන්සේ ඔය සමහර කාරණාවලදී ගොඩාක් වෙලාවට පෞල් සංස්ථාව ඇතුලේ ගැටීම් හට ගන්න ඕනේ. සමහරවිට දරුවෝ දෙමව්පියන් එක්ක තරහ වෙනවා. මේ අවුරුදු ගණන් ඒ තරහවල් බැඳගෙන සමහරවිට සාන්නස මේ වැඩි වියටපත් වුණාට පස්සේ ලොකු මහත් වුණාට පස්සේ මේ පොඩි ඉඩමක බෙදීමේ සිද්ධියකදී ඔන්න අපි හිතමු අයියටයි මල්ලිටයි ඉඩම් බෙදනවා. ටිකක් වටින පහේ ගහක් තියෙනවා. ගහ මල්ලිගේ පැත්තට ගිහිල්ලා මේ අයියගේ පැත්තට ගහ නැතුව යනවා. මෙන්න ඒකට දෙමව්පියොත් එක්ක අමනාප වෙනවා. දෙමව්පියෝ Tamanට කරපු උපකාර ප්‍රමාණ කරන්න බැරි තරම්. ඒ එකක්වත් මතක නැහැ. අර ගහ තමයි මිනිස්සයාට ඔළුවට එන්නේ. ඉතින් ඒක අල්ලගෙන වෛරي බැඳගෙන යනවා. අවසානයේ ස්වාමීන් වහන්සේ මේවා කෙලවර වෙන්නේ සංසාර ගමනේ මහා දුක්ගිනි සහිතව. ඒ නිසා කෙනෙකුට මේ කරුණු කාරණා මම හිතන්නේ මේ කරුණු කාරණාම ප්‍රමාණවත් නේද ස්වාමීන් වහන්සේ මේ තමන්ගේ ගැටෙන හිත කොච්චර අනතුරුදායකද සහ ඒ ගැටෙන හිතින් තමන්ව කොහොමද බේරගන්නේ කියන කාරණේ තේරුම් ගන්න. එහෙමයි පින්න ස්වාමීන් වහන්සේ දැන් අර කලින් මතක් කරා වගේ ස්වාමීන් වහන්සේ මේක පුරුදු කරගන්න අයියෝනේ මේ ස්වභාවය. දැන් අර අපි පින්න ස්වාමීන් මතක් කරා වගේ කෙනෙකුගේ යහපත දකින්න. යහපත දකින්න කියලා කියන්නේ යා කෙනෙක් තුල තියෙන ගුණයන් දකින්න. දැන් කයින් වැරදි කරන කෙනෙක් ඉන්නවා. එයා හැබැයි වචනින් වැරදි කරන්නේ නැහැ. පුරුදු කරගන්න කියන ඒ වැරදි නොකරන දේ යහපත එයා කරන යහපත ගැන සිහි කරන්න. ඊළඟට කයෙන් වැරදි කරන්නේ නැත්නම් වචනේ වැරදි කරනවා නම් එයාගේ කායික ක්‍රියාව ගැන හිතලා හිත පහදව ගන්න කියනවා.
එතකොට මේ ක්‍රමයේ මේ විදිහට මේ යහපත දකින්න ගුණය දකින්න එක පුරුදු කරගත්තොත් ගැටනේ දුරු කරගන්න එක පහසුවක් කියලා කියන්නේ. ඒ විතරක් නෙවෙයි සමහර මෙහෙම කියන්න තරම් ගුණයක් නැහැ. හැබැයි යම් කිසි චූටි හරි හිත පහදින දෙයක් තියෙනවනේ ඒ ගැන සිහි කරගන්න කියනවා. දැන් සාමාන්‍යයෙන් මිනිස්සයා පුරුදු වෙලා ඉන්න ස්වාමීන් වහන්සේ එහෙම නෙවෙයි අර අඩුපාඩු දැකලා ඒක ගැනම සිහි කර කර ඉන්න. එහෙමයි. තමයි මොනවා හරි හොඳ දෙයක් කරන කෙනෙක් වුණත් අල්ලගෙන බලාගෙන ඉන්න හිත හදාගෙන ඉන්නේ පොඩි හරි අඩුවක් තියෙනවනම් ඒක ගැන සිහි කරගන්න. දැන් අම්මා තාත්තා ගැන ගත්තොත් ස්වාමීන් වහන්සේ අම්මා තාත්තා කියලා කියන්නේ බොහෝ යහපත ඇති කරන දෙන්නේ දරුවන්ට. දැන් දරුවෝ ඉන්නවා ඒ සියලු යහපත අමතක කරලා අර පුංචි වචනයක් එහා මෙච්ච එක පොඩ්ඩක් සැරට කතා කරපු එකක් ගැන අල්ලගෙන ඒ ගැන සිහි කර කර ඉන්නවා. ඇයි පුරුදු වෙලා නැහැ ස්වාමීන් වහන්සේ අර ගුණය ගැන සිහි කරන්න. මෙන්න මෙහෙම යහපත් ගුණ තියෙන උදවිය නේද මේ ඇත්තෝ කියලා සිහි කරන්න. ඉතින් ඒක හරිය වැදගත් ඒ ස්වාමීන් වහන්සේ කෙනෙකුට හොඳට පුරුදු කරගන්න පුළුවන් නම් කෙනෙක්ගේ ගුණයන් සිහි කරන්න. ඉතින් මේ ලෝකේ ඉන්න මිනිස්සු ගත්තොත් එහෙම හැම කෙනාගේම ගුණය දකින්න. දැන් අර මට මතකයි ස්වාමීන් සාරිපුත්යන් වහන්සේ එක තැනක කියනවා අර එක වයසක 100 කෙනෙක් පැවිදි වෙන්න ආපු වෙලාවේ කියනවා මේ ස්වාමීන් වහන්සේලාගෙන් බුදුරජාණන් වහන්සේ අහනවා මේ කෙනා කරපු උදව්වක් ඔබ සිහි කරනවද කියලා. ඒතර සාරිපුත්යන් වහන්සේ කියනවා ස්වාමීනි මට මතකයි මෙයා උදව්වක් කරා මොකන්ද? මම පින්නපාත යනකොට මට බත් හැන්දක් බෙදන්න කියලා කෙනෙකුට කිව්වා. බත් හැන්දක් බෙදලා නෙමෙයි. මේ බත් හැන්දක් බෙදන්න කියලා මට මේ අන්න ස්වාමීන් වහන්සේවරුලා ඉන්න දාන ටිකක් පූජා කරන්න කියලා කෙනෙකුට කිව්වා. මම මේ උපකාරය සිහි කරනවා කියලා. බලන්නේ සත්පුරුෂ ගුණේ. එතකොට ඒ සත්පුරුෂ ගුණයන් තියෙන උත්තරමක ස්වභාවය ඒක. එතකොට ඒ ගුණ අපි තුළ ටික ටික අපි දියුණු කරගත්තොත් බලන්න ඒක බත් හැන්දක් බෙදනවා බත් හදන්න බෙදන්න කියලා කියනවා කියන කාරණේ පවා සිහි කරන දක්ෂයි. එතකොට ඒ පුරුදු කරගත්ත නිසා තමයි මේ උත්තම මේ ලෝකේ මහා ශ්‍රේෂ්ඨයන් බවට පත් උනේ. ඒක නැත්තම් ස්වාමීන් වහන්සේ පුංචි දෙයටත් ගැටිලා මහා විනාශයක් කරා යනවා. දැන් එක තැනක අර සිද්ධියක් තියෙනවා ස්වාමීන් කාශ්‍යප බුදු සාසනේ සුමංගල කියලා මහා ගුණවත් මිනිසෙක් ඉඳියා. බුදුරයන්න් ශ්‍රාවකෙක් කාශ්‍යප බුදුරයන්. එතුමා දවසක් පාරේ යනකොට දකින්නවා මේ අම්බලමක ඔළුව ඉඳන් පොරවගෙන ඉන්න මිනිස්සෙක් නිදාගෙන. මේ මිනිස්සයා දැක්ක ගමන් මේ මිනිස්සයාගේ ඒ ශරීර ස්වභාවයත් එක්ක ඒ වෙලාවේ හිටපු හැටියත් එක්ක තේරුම් ගත්තා මෙයා නම් මේ යහපත ඇති කරගන්න යහපත් දෙයක් කරන කෙනෙක් නෙමෙයි. සිරිතුමාගේ මුවින් යම් වචනයක් පිට වුණා. සාමාන්‍ය වචනයක් පිට මෙයා නම් මේ දවල්ට වැඩ කරන කෙනෙක් නෙමෙයි. රෑ තිස්සේ වැඩ කරන කෙනෙක්. ඒ වගේ වචනයක් කිව්වේ. මේක අර මිනිස්සයාට ඇහුණා. ඇහෙනවා තරහ ගත්තා. මෙයා මට බැන්නා. දැන් මේ ඇත්තටම හොරේ. දැන් අරක ගානට මෙයාගේ හිතට ගියා මෙයා මේ සිරිතුමා මට බැන්න කියලා ඒ වචනේ අල්ලගෙන ස්වාමීන් වහන්සේ ඇත්තටම සිරිතුමා මේ ගැටෙන්න කියලා බනලා කියපු දෙයක් නෙමෙයි. ඒක අල්ලගෙන ස්වාමීන් වහන්සේ සිරිතුමාව විනාශ කරන්න කියලා නොයේක් දේවල් කරා. බලන්න ඒ අර මට බැන්නා. ඒක පුරුදු කරේ. එහෙමයි. ඊට පස්සේ මොකද අර සිරිතුමා අතලදී ගුණවත්කම් එකක්වත් දකින්න දක්ෂුනේ නැහැ. අන්තිමට සිරිතුමා අගිට ගිනි තිබ්බා, විල්‍යාව විනාශ කරා, කෙත්තද විනාශ කරා, ගවරයන් විනාශ කරා. අන්තිමට සිරිතුමා ශ්‍රද්ධාවෙන් හදලා පූජා කරපු බුදුරජාණන් වහන්සේට පූජා කරපු කුටියට පවා ගෙන තිබ්බා. බාන්න අර පොන්චි දේ අල්ලගෙන පටන් ගත්ත නේදලා එයා කරගත්ත විනාශය. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ අන්තිමට එතන එයාගේ තරහ ඉවර වෙන්නේ බලන්න කොහොමද ගුණේ සිහි කරන වෙලාවේ. ගුණේ සිහි කරන්නේ කොතනද? සිරිතුමා ඊට පස්සේ කුටිය ගෙන තිබ්බට සිරිතුමා ඒ ගැටෙන්නේත් නැහැ. සිරිතුමා ගුණවත් කෙනා. මම සිරිතුමාගේ ගුණවත්කම දැන් අපි නම් අපිට මේ මිනිස්සෙක් කරොත් නම් මේක මෙච්චර කරනවා කියලා ගැටෙනවනේ. සිරිතුමා කල්පනා කළා අර කුටිය ගෙන තිබ්බට පස්සේ මට ආයෙත් පිනක් කරගන්න පුළුවන් කියලා ආයෙසර කුටියක් හදලා කුටිය පූජා කරා භාග්‍යතුන් වහන්සේට. පූජා කරලා බලන්න සිරිතුමා කල්පනා කරන විදිය. සිරිතුමා කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ පින්කම මට කරගන්න ලැබුණ එක මිනිස්සෙක් ඉන්නවා. ඒ මිනිස්සයා තමයි මේ කලින් තිබ්බ කුටියට ගිනි තිබ්බ මිනිස්සයා. ඉතින් ඒ නිසා මම මේ කුටියේ මේ කුටි පූජාවෙන් රැස් කළ පින පළමුවෙන් මනෝවදන් කරන මේ මිනිස්සයාට කියනවා. බලන්නේ අර සිහි කරන විදිය. ගැටෙන විදියට කල්පනා කර මේ මිනිස්සයා මේ අසත්පුරුෂයා මේ හිතුවේ නෑ මේක මේ බුදුරයන් වහන්සේට තියෙන කුටිය කියලා. එහෙම සමහර කට්ටිය හිතන්නේ. එහෙම හිතලා තරහ ඇති කරගන්නවා. එහෙමයක් කරේ නෑ. ඒ වෙලාවේ තමයි අර මිනිස්සයා එතකොට තරහෙන් ඉදියේ හිතුවම වරන්න කියලා හිතාගෙන ආයුධයක් කරන ඇවිල්ලා ඉදියා.
ඒකට ඒ වෙලාවේ තමයි අනේ මේ මහා ගුණයක් තියෙන උතුමෙක් නේද කියලා සිහි කරන්න පටන්. එතකොට තමයි අර තරහ ගැහණු හිත දුරු වුනේ. හැබැයි ඉතින් රැස් කරගත්ත කර්මයක් දුගතිය උපන්න. මේ බුද්ධ ශාසනයේ කාශ්‍යප බුද්ධ ශාසනය ඉවර වෙලා ගෞතම බුද්ධ ශාසනයකට භූත විඹුරෙක් වෙලා. එතකොට ওই පිඹුර දැකලා තමයි භූත විඹුර දැකලා තමයි බුදුරයන්ස් ඔය සිද්ධිය කියන්නේ. යොදුන් ගාන දිග භූත විඹුරෙන් ඇවිලි පිච්චි දුක් විඳ ඉන්නවා. ඉතින් අර ක්‍රැෂ් කරගත්ත කර්මය පටන් ගත්තේ කොහෙන්ද ස්වාමීන් වහන්සේ? අර පුංචි දෙයට ගැටිලා. අර මහා ගුණයක් තියෙන උත්තරමයි ගුණයේ සීකරන දක්ෂ වුණා නම් මේ උත්තරම මෙහෙම ගුණවත් චරිතයක් නේ. සිල් සමාදන් වෙන තථාගත බුදුරජාණන් ශ්‍රාවකෙක් දන් දෙන මෙස්සිත පතුරුන කෙනෙක් නේද කියලා සීකරන දක්ෂ වුණා නම් ඒ අනතුරු වෙන්නේ නැහැ. ඉතින් සසර යනකොට ස්වාමීන් වහන්සේ අපි කල්පනා වරද්දවගෙන අපි කොයිතරම් විදිහේ පව් කරගන්නද? ඒකට අපි දැන් නිවැරදි නොවුනොත් ඉස්සරහට ඔය විදිහටමයි. මේ ධර්මයේ ලැබුණ වෙලාවේ අපි පුරුදු කරගන්න ඕන මේ බුදුරජාණන් වහන්සේ කියපු ගුණ ධර්මයන්. එතකොට අපිට රැකවරණයක් හදාගන්න පුළුවන්. එහෙමයි පින්වත් ස්වාමීන් වහන්සේ. අද දවසේ අපි මේ උතුම් සදහම් පිළිසඳරදී මම හිතන්නේ පින්වතුනේ ජීවිතේට ප්‍රායෝගිකව ඇතිවෙන ප්‍රධාන ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නේ හොඳ සිහි කල්පනාවෙන් ඔබ මේ සදහම් පිළිසඳරට සවන් දුන්නා නම් ඔබට අනිවාර්යෙන් තේරෙනවා අපි හැමදිනාගේ ජීවිතවල යම් යම් ප්‍රමාණයකට තියෙන ප්‍රශ්නයක් ගැනයි ස්වාමීන් වහන්සේලා අද දවසේ මේ පිළිසඳරදී කතා කළේ. හිත ගැටෙන ස්වභාවය. ඒ ගැටෙන ස්වභාවයෙන් හිත ආරක්ෂා කරගන්නේ කොහොමද කියන එක ගැන සියල්ල දන්නා සියල්ල දක්නා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාළ බොහෝම වටිනා කාරණා රාශියක් ඔබට ඉගෙන ගන්න ලැබුණා. ඒ කරුණු කාරණා යලි යලිත් සිහිපත් කරන්න. සිහිපත් කරගෙන තමන්ගේ ජීවිතේ තමන් ආරක්ෂා කරගන්න. හේතුව බුදුරජාණන් වහන්සේ වදාළේ අපි හැමදෙනාම කර්මය ස්වකීය දේ කරගෙන කම්මස්සක කර්මය තමන්ගේ දේ කරගෙන අපි හිතාගෙන හිටියට තමන්ගේ දේ කියලා මේ අපි මේ මිහිපිට හරි හම්බ කරගන්න දේවල් ධනය වස්තුව ඥාතීන් හිත මිතුරන් තමන්ගේ දේ කියලා අපි හිතාගෙන හිටියට මේ කිසිවක් අපේ දේවල් නොවේ. තමන්ගේ දේ බවට පත් වෙන්නේ සිත කය වචනේ මුල් කරගෙන කරන කියන හිතන දේ. කම්මස්සක කම්ම දායාදා දෑවැද්ද බවට පත් වෙන්නේ කර්මය. කම්ම යෝනි උපදින තැන තීරණය කරන්නේ කර්මයට අනුව. කම්ම බන්දු පිළිසරණ ඥාතිය බවට පත් වෙන්නේ කර්මය කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ. මේ ගැන හරි ලස්සන සිදුවීමක් තියෙනවා. ඒක අවස්ථාවක ගංගා තීරයක් අයිනේ ඉන්න ඍෂිවරු පිරිසක්. මේ ඍෂිවරු භාවනා කරගෙන පාඩුවේ ධ්‍යාන වඩාන හිටපු පිරිසක්. ওই කාලේ සුර අසුර යුද්ධයක් දෙවියන්ගේ අසුරයන්ගේ යුද්ධයක් හටගත්තා කියනවා. ওই යුද්ධය හටගත්ත වෙලාවේ පින්වතුනේ මේ ඍෂිවරුන්ට හිතුණා අපි මේ බණ භාවනා කරගෙන පාඩුවේ ඉද්දී මේ යුද්ධය සිද්ධ වෙන වෙලාවේ අසුරයන්ට අපි ගැන වැරදි වැටහීමක් ඇති වුණොත් එහෙම අසුරයෝ අපිට කරදර කරන්න පුළුවන්. ඒ නිසා අපි කල්ැතුම ගිහිල්ලා අසුරයන්ගෙන් අභය ඉල්ලමු. බයක් නැතුව අපිට සැනසෙල්ල ඉන්න දෙන්න කියලා. ඉතින් ඒ කාලේ හිටපු අසුර රජා ළඟට ගියා කියනවා ඍෂිවරු. ගිහින් මේ අසුර රජුරවන්ට කිව්වා මේ අපි මේ පාඩුවේ ධ්‍යාන වඩාගෙන ඉන්න බණ භාවනාවක් කරගෙන ඉන්න ඍෂිවරු අපි දෙවිවරුන්ගේ පැත්තේත් නෙවෙයි අසුරයන්ගේ පැත්තේත් නෙවෙයි අපි පාඩුවේ ඉන්න පිරිසක්. ඒ නිසා ඔය සුරාසුර යුද්ධෙන් අපිට නම් කරදර ගේන්න එපා අපිට අභය දෙන්න. එතකොට ඒ අසුරයා කිව්වා ඔබ වහන්සේලා ඔහොම කිව්වාට අපි දන්නවා ඔබ වහන්සේලා දෙවිවරුන්ගේ පැත්තේ. ඒ හින්දා අභය ඉල්ලුවාට අභය නැත දෙන්නේ බයයි කිව්වා. එතකොට මේ ඍෂිවරු ශාපයක් කළා. ඒ ශාපය තමයි සත්‍යය. මොකක්ද ඒ ශාපේ? යා දිසං වපතේ බීජං යම් දෙයක්ද වපුරන්නේ තා දිසං හරතේ පලං වපුරුපයකට අනුව තමයි පල හටගන්නේ. කල්යාණකාරී කල්යාණං හොඳ කළොත් ඔබට හොඳ තියෙයි. පාපකාරීච පාපකං ලාමක දෙයක් පවිටු දෙයක් කරොත් ඔබට පවිටු දෙයක්ම ලැබෙයි. සත්‍යය කිව්වා. ඒ අසුරයා එදා ඉඳලා හැම රාත්‍රියකම 3 වතාවක් බයටපත් වෙනා නැගිටිනවා කියනවා.
ඍෂිවරුන්ගේ ශාපය සත්‍යය. ඒ නිසා පින්වතුනි මේ කරුණ කාරණා හොඳින් සිහිය දරාගෙන ගැටෙන හිතෙන් නිදහස් වෙලා තමන්ගේ ජීවිතය ආරක්ෂා කරගන්න සැනසෙන්න හැම දිනාට වාසනාව ලැබෙත්වා කියලා අපි සෙත් ප්‍රාර්ථනා කරනවා. අද දවසේ සදහම් පිළිසඳරින් රැස් කළ සියලු පින් අපි සියලු දෙවිවරුන්ට අනුමෝදන් කරමු. අපගේ ඉෂ්ඨකාමී හිතකාමී දෙවිවරු ප්‍රධාන සියලු දෙවියෝ පින් අනුමෝදන් වෙලා දෙවියෝ දිව්‍ය සැපයෙන් වැඩෙත්වා. ඒ දෙවියෝ අප හැම දෙනාවම ආරක්ෂා කරත්වා. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ සියලු පින් අනුමෝදන්ව නිදුක් නිරෝග සුව සැලසේවා, දීර්ඝායුෂ සැලසේවා. ගෞතම සාසනය තුලම චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරගන්නට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් අද දවසේත් මේ සදහම් පිළිසඳරට වැඩම කොට අපේ ජීවිත ආරක්ෂා කර ගැනීම උදෙසා ඊටාම වටින ධර්ම කාරණා අපට අනුකම්පාවෙන්ම කියා දුන්න පින්වත් ස්වාමීන් වහන්සේලාට මේ සියලු පින්වල ආශිර්වාද බලයෙන් තෙරුවන් සරණින් නිදුක් නිරෝග සුවයම සැලසේවා. සුවසේ ධර්මයේ හැසිරලා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. අද දවසේ මේ උතුම් සදහම් පිළිසඳරේ දායකත්වයෙන් දරනු ලබන නොම්බර 487 ගල්නෑව පහළ කලංකුට්ටිය යන ලිපිනේ පදිංචි පින්වත් එච්.එම්. කරුණාවතී මහත්මියගේ සුජීවත්ව සිටින ගුණවතී මෑණියන්ට මේ සියලු පින්වල ආශිර්වාදයෙන් නිදුක් නිරෝග සුව සැලසේවා, දීර්ඝායුෂ සම්පත් සැලසේවා කියලා අපි සෙත් ප්‍රාර්ථනා කරනවා. තුමගේ නමින් මිය පරලෝ යන්ට යෙදුනා වූ පින්වත් එච්.එම්. විජේරත්න පියාණන්ටත් එච්.එම්. බිසෝමැණිකේ නැගණියටත් ඇතුළු නමින් මිය ගියා වූ සියලු ඥාතීන්ට, සියලු හිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන්ව ඥාතීන්ගේ පරලෝ ජීවිතේ ඒකාන්තයෙන්ම සැපයටපත් වෙත්වා කියන අදහසින් පුණ්‍ය අනුමෝදනා සිදු කරන්න. පින්වත් එච්.එම්. කරුණාවතී මහත්මියටත් ධර්ම දානය සඳහා උදව් උපකාර කළා වූ සෑම සියලු දෙනාටත් ඒ අයගේ පවුල්වල සියලු දෙනාටත් මේ සියලු පුණ්‍ය ධර්මයෝ අනුමෝදන් වෙත්වා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ලා සෑම සියලු දෙනාට, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට, ඒ වගේම සුපින්වත් ඔබ සෑම සියලු දෙනාට මේ සියලු පින් අනුමෝදන් වෙලා සියලු දෙනාට මේ ධර්ම කාරණා හොඳින් තමන්ගේ ජීවිතයට ගලපාගෙන තමන්ගේ ජීවිතයේ යෙහෙන් ආරක්ෂා කරගන්නට අවස්ථාව වාසනාව සැලසේවා. සුවසේ ධර්මයේ දියුණු කරගෙන, සුවසේ ගුණධම් දියුණු කරගෙන චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්න හැම දිනාටම වාසනාව ලැබෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.